හොඳයි සාදුනාදයක් පවත්වන්න. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි တ තියංපි බුද්ධං සරණං ගච්ඡාමි တ තියංපි ධම්මං සරණං ගච්ඡාමි တ තියංපි සංඝං සරණං ගච්ඡාමි  පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි  අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි  කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි  මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි  සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි  සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තාති නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, මේ මොහොතේ දම්සතර රූපවාහිනිය හරහා විකාශය කෙරෙන දායකත්ව ධර්ම දේශනාවකට තමයි අපේ මේ පින්වත් හැම දෙනාම සදහැ සිතින් සහ සම්බන්ධ වෙලා
මේ ධර්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අද මේ දේශනාව සඳහා බොහෝම සදහැසිතින් යුක්තව දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ දෙයන්දර සංදීප ට්‍රේඩ් සෙන්ටර් ලිපිනේ පදිංචි චන්දිමා රත්නායක මහත්මිය, ඒ වගේම සරත් ලියනගේ මහත්මයා සංදීප ලියනගේ පුතුණුවන් කියන මේ පවුලේ පින්වත් පිරිස විසින්. ඉතින් මේ අතෝ බලාපොරොත්තු වෙනවා මේ විදිහට දායකත්වයේ ලබාගෙන පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්නට පින් දෙන්න. හුංගම ඇත්බටුව අඟුණ ගෙදර නිවසේ ජීවත් වුණු මීට අවුරුදු 7කට පමණ පෙර මිය පරලෝයන්ට යෙදුණු කුමාරදාස රත්නායක ආදරණීය පියතුමන්ව සිහිපත් කරලා ඒ පියතුමන්ගේ ගුණ නාමයට පින් අනුමෝදන් කරන්න. එතුමා ආදර නාමයෙන් හඳුන්වන්නේ අඟුණ ගෙදර පුංචි මහත්මයා කියලා. එතුමාගේ ගුණ සුවඳ සිහිපත් කරලා ඒ පීතෘ ගුණයට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතුමා ප්‍රධාන මේ පරලෝක ගියපු හැම දිනාටම නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ පවුල් පරම්පරාවේ. ඒ වගේම හඳුකල දෙමටගොඩ නිවසේ වාසය කරපු ලියනගේ සියදෝරිස් ආදරණීය පියතුමන්වත් සිහිපත් කරලා ඒ ආදරණීය පියතුමන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසර 3කට පමණ කලින් මිය පරලෝක ගියපු මෑණියන් වීරසිංහගේ ඩිංගිහාමි මෑණියන්වත් සිහිපත් කරලා ඒ ආදරණීය අම්මට පින් අනුමෝදන් කරන්නත් මේ දරුවෝ බලාපොරොත්තු වෙනවා. මේ කියපු මළගිය ඥාතින් ප්‍රධාන පවුල් පරම්පරාවේ තව යම් කිසි පිරිසක් මිය ගිහිල්ලා පින් ගන්නට ඉන්නෝ නම් ඒ හැම දෙනාම පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා, සැපවත් වේවා, බුදුන් දැක නිවන් දකිත්වා කියන කරුණාබර සිතුවිල්ලෙන් මළගිය ඥාතින්ට පින් අනුමෝදන් කිරීම තමයි මේ පින්කමේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ වගේම තමයි තවත් බලාපොරොත්තු තියෙනවා සුජීවත්ව ඉන්න ආදරණීය මෑණියන් සෝමාවතී රත්නායක මවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත්, ඒ වගේම සංදීප ලියනගේ පුතුණුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක කරගෙන ඉදිරි ජීවිතය වාසනාවන්ත වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන්. ඒ වගේම තමයි මේ ධර්ම දානමය පින්කම් සඳහා සහ සම්බන්ධ වුණු මේ ඥාතීන්, හිතමිතුරන්, අසල්වාසීන් මේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් මේ අතෝ මේ පින්කමට අරමුණක් හැටියට තබාගෙන තියෙනවා. ඉතින් මේ කියන යහපත් අරමුණු බලාපොරොත්තු හිතේ තියාගෙන තමයි මේ දායකත්වයේ ලබාගෙන මේ පින්වත් පිරිස කටයුතු කරන්නේ. එහෙනම් අපේ පින්වත්නි, ඔබ හැම දිනම ඔබගේ ජීවිතයට මේ මොහොතේ මේ සිදු කරගන්නේ මහා වටින ඉදනන්දති කියලා පෙන්වපු ආකාරයට මේ ලෝක වශයෙන් සතුටු වෙන්න පුළුවන්, පෙච්චනන්දති කියලා දේශනාවේ පෙන්වා දුන්නු ආකාරයට පරලෝක වශයෙන් සතුටු වෙන්න පුළුවන් මහා පින්කමකටයි. ඒ තමයි ධර්ම ශ්‍රවණමය පින. ඔබ හැමදෙනාම මේ දහම් ශ්‍රවණය කරලා ඔබගේ ජීවිතයට මහා අවබෝධයක් ගොඩනගා ගන්න. ඒ ගොඩනගා ගැනීම හරහා ඔබ හැම දිනාටම පුළුවන්කම තියනවා අපේ පින්වත්නි, මේ සියලුම අපි ඉපදි මෙරි මේ යන ගමනේ ඇතිවෙන මේ හැම දුකකටම, බාධාවකටම, කම්කටොළුවකටම තිත තියන්න. ඒ තිත තියන්න පුළුවන් අවබෝධය, නුවණ ඔබට ගොඩනැගෙන්නේ පින්වත්නි ධර්මය හරහාම පමණයි. ධර්මයෙන් තොර වෙලා අධර්මානුකූලව ජීවත් වෙන මිනිස්සයාට කවදාවත් පින්වත්නි ජීවිතයේ තියෙන යථාර්ථය, භයංකර සංසාරයේ තියෙන භයංකර භාවය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සසර බය දැකලා අප්‍රමාදී වෙලා පින්දහම් කරගන්නට අවබෝධය සැලසෙන්නේ, ගුණදහම් වඩන්ට අවබෝධය නිර්මාණය වෙන්නේ ධර්මය හරහාමයි. එහෙනම් ධර්මයේ ඇසුරු කිරීම, ධර්මයට සමීප වීම අපේ ජීවිත හාත්පසින්ම පින්වත්නි සෞභාග්‍ය කරා, ආලෝකයේ කරා ගමන් කරනවා, ගෙන යනවා. අන්න එහෙනම් ඔබ මේ කරගන්නේ ඔබේ ජීවිතය
යහපතට හරවා ගැනීම. ඔබගේ ජීවිතය පුණ්‍යවන්ත අතර ගමන් කරවීම. අන්න එහෙනම් ඒකට මේක හොඳ අවස්ථාවක් ඔබ හැම දිනාටම තෝතැන්න. අපි හැම දිනාගේම ජීවිත අපේ පින්වත්නි බොහෝම ඉක්මනින් ගෙවිලා යනවා. එහෙනම් ධර්මයේ අප්‍රමාදී වීම, ධර්මයේ හැසිරීම ඊටාම වැදගත්. ධර්මයෙන් තොර වුණොත් යම් කිසි කෙනෙක්ගේ ජීවිතයක් අපේ පින්වත්නි, ඒ ජීවිතය අනිවාර්යයෙන්ම මරණින් මතුව සතර අපාගාමී වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊටාම භයානකයි. අන්නේ හින්දා හොඳින් සිහියේ තියාගත යුතු කාරණාව තමයි සෑම මොහොතකදීම අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන එක. මිනිස්සුන්ගේ අවශ්‍ය ඊටාම කෙටි අපේ පින්නත්. ලෝතර බුදුහාමුදුරුවෝ ධනුග්ගහ කියන සූත්‍ර දේශනාවේදී ලස්සනට මේ මිනිස්සුන්ගේ අවශ්‍ය මොන වගේද කියලා දේශනා කරනවා. මෙතෙන්දි බුදුහාමුදුරු උපමාවන් කීපයක්ම අරගෙන තමයි අවශ්‍ය මොන වගේද කියලා පෙන්වා දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ එතෙන්දි දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට මහණනි බොහෝම ශක්ති සම්පන්න කාය ශක්තිය තියෙන, කාය බලය තියෙන, දුනු විදීමේ දක්ෂ, එහි කෙලපැමිණි, ඒ කියන්නේ ඒ ප්‍රාගුණ්‍ය හොඳට පුහුණු කරපු, ඒ ශිල්පය පුහුණු කරපු මිනිස්සුયો 4 දෙනෙක් ඉන්නවා. ශක්ති සම්පන්න පුරුෂයෝ 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනා එක තැනකට ඇවිල්ලා දුනු දිය ඇදලා ඊතල 4ක් 4 අතට විදින්න සූදානම් වෙනවා. මේක බලාගෙන ඉන්න මිනිස්සෙක් කියනවලු ඔය ශක්තිමත් මිනිස්සු 4 දෙනා ඔය විදින ඊතල එකිනෙක වේගෙන් ඊතල යනවනේ පින්නත් ශක්තිමත් මිනිස්සු විදිනකොට. ඒ ශක්තිමත් මිනිස්සු 4 දෙනා මේ විදින ඊතල එකිනෙක බිම වැටෙන්න පෙර ආතුව කලින් මට අහුලගෙන එන්න පුළුවන් කියලා. එතකොට පින්නත් මේ මිනිස්සයා අර දුනු විදින මිනිස්සු 4 දෙනාට වැඩිය වේගවත්නේ. වේගවත් පින්නත්. බුදුහාමුදුරු දේශනා කරනවා මහණනි ඔය දුනු විදින මිනිස්සු 4 දෙනාටත් වඩා වේගවත්. අර තනි මිනිස්සයටත් වඩා වේගවත් තව පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ තමයි සඳහිරු දෙදෙනා. ඉර සහ සඳ කියන්නේ අර මිනිස්සයටත් වඩා වේගවත්. ඔය කියන සඳහිරුටත් වඩා ඉරහඳ දෙකටත් වඩා මේ ලෝකයේ වේගවත් තව පිරිසක් ඉන්නවා. ඒ තමයි බොහොම බලගතු දෙවිවරු. මහණනි අර මහා දුනු විදින ශක්තිමත් මිනිසයන්ටත් වඩා වේගවත් ශක්ති සම්පන්න අර තනි මිනිසයටත් ඒ වගේම ඒ මිනිසයාටත් වඩා වේගවත් මේ සඳහිරු දෙදෙනාටත් ඒ වගේ මේ සඳහිරු දෙදෙනාටත් වඩා වේගවත් දෙවිවරුන්ටත් වඩා වේගවත් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ තමයි මහණනි මිනිස්යාගේ ආයුෂ. මිනිසුන්ගේ ආයුෂ ඊටත් වඩා වේගවත්, ඊටත් වඩා වේගෙන් ගෙවෙනවා. අන්නේ හින්දා මිනිසුන්ගේ ආයුෂ ඉතාමත් වේගෙන් ගෙවෙනවා, ඉතාම අල්පයි. පුළුවන් තරම් අප්‍රමාදී වෙන්න, ධර්මයේ හැසිරෙන්න, වෙහෙසෙන්න කියලා දේශනා කළා. අනේ නම් ඔබේත් අපේත් ආයුෂ ඒ වගේ අපේ පින්නත්. ඉතාම වේගෙන් ගෙවෙනවා, ශීඝ්‍රයෙන් ගෙවිලා යනවා. අද දකින්න මිනිස්සයා නෙවෙයි තව ටික දවසකින් දකින්නකොට ඉන්නේ. වැහැරිලා ගිහිල්ලා තියෙන ශක්තියින් අඩු වෙලා ඔබට අපට උනත් තේරෙනවා අපේ ශරීර දිහා බලනකොට ටික කලයකට කලින් තිබුණු ශරීර ශක්තිය නෙවෙයි අද වෙනකොට බොහෝම ඉක්මනින් ශක්තියින් නැති වෙලා යනවා. නුවණ දුර්වල වෙලා යනවා. හැකියාවන් නැති වෙලා යනවා. අන්න එහෙනම් පින්වත්නි අපි හැම වෙලාවකදීම මේ තියෙන ශක්තියෙන්, මේ තියෙන ප්‍රඥාවෙන් අපි ප්‍රයෝජන ගත යුතුයි ධර්මයේ හැසිරෙන්න. එහෙම නැතුව කල් දැම්මොතින් ඒවා පසුවට කල් දැම්මොත් දැන් ඕනේ නැහැ. පස්සේ පුළුවන්. අහවල් වයසේදී පුළුවන්. එහෙම හිතන අය ඉන්නවනේ අපේ පින්වත්නි. ධර්මයේ හැසිරීම, දහම් ශ්‍රවණය කරන ඒවා කල් දානවා. පින් කල් දානවා. අනේ දැන් පන්සල් යන්න බෑ. පස්සේ යනවා. පසු කාලයක සිල් සමාදන් වෙනවා. මේ විදියට පින් කිරීම, කුසල් දහම් කිරීම කල් දානවා පින්වත්.
ඔහොම කල් දාන අයට මොකද වෙන්නේ? හදිසියෙවත් ලෙඩක් දුකක් හැදිලා ජීවිතය අස්තිරයිනේ අපේ පින්වත්නි. මොන වගේද කියලා නිශ්චිත ස්වභාවයක අපිට කියන්න බෑ ස්ථිර වශයෙන්. එහෙනම් අපි නොසිතපු දේවල් වෙන්න ඉඩකඩ වැඩි. ආන්න එහෙනම් නොසිතපු දේවල් වෙන මේ ලෝකේ හිතන්නේම නැතුව මොනියම්ම හෝ දෙයක් වුණොතින් අපේ ජීවිතේට ධර්මයේ හැසිරෙන තින් ඉඩකඩ නැති වෙලා යනවා. අපි අපේ ජීවිතෙන් කරගත්තු දෙයක් නැති වෙනවා. අන්න එහෙනම් ඇහැ කන පේන කාලේ ශක්තිය තියෙන කාලේ පුළුවන් උපරිමයෙන් හැකි උපරිම විදියට අපේ පින්වත්නි අපේ ජීවිතයේ ධර්මයට හරව ගන්න ඕනේ. අපේ ජීවිතයේ ධර්මයේ ප්‍රගුණ කරන්න ඕනේ. අන්න එහෙව් ප්‍රගුණ කරලා අපි යහපත් ජීවිතයක් ගත කළොත් අපේ පින්වත්නි අපිට අවසාන මොහොතේ මරණ මංචකයේදී සැනසීමේ මරණයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය අපි තුල නොදැනුවත්වම ගොඩ නැගිලා. අන්නන් ඒ අවබෝධය ඒ ශක්තිය අපි අනිවාර්යයෙන්ම ගොඩනගා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අර ජීවත් උනත් මැරුණු මිනිස්සු වගේ ජීවත් වුණොත් පින්වත්නි ඒ ජීවිතෙන් ඇති වැඩක් නැහැ. කරගත්තු දෙයක් නැහැ. අන්න ඒ නිසා නිකාං ජීවත් වෙලා කාලා බීලා හරියට තිරිසන්ගත සත්වයෝ වගේ තමන්ගේ ජීවිතය යැපීමට පමණක්ම ගෙවලා දැම්මොතින් ආයු කාලය පින්වත්නි කරගත්තු දෙයක් නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ දේ තමයි මේ ජීවිතේ මේ මනුස්ස භවයක් ලැබුණේ නිකම්ම නෙවෙයි. සංසාරේ අපි කරපු මහා බරපතල කුසල කර්මයක් නිසා. මහා පිනක් නිසා. එහෙනම් ඒ පිනෙන් අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. මේ භවයේ හරියට මිනිස්සෙක් විදියට ගත කරමින් පින්දහම් සිද්ධ කරගෙන ධර්මයේ හැසිරුණේ නැත්නම් අපේ පින්වත්නි සතර අපාගාමී වෙන්න සිද්ධ වෙනවාමයි. ඒ නියතයි. ඔබට අපිට පේනවා සතර අපායෙන් තිරිසන් අපායේ මේ මනුස්ස ලෝකේ ඇහැට දකින්න තියෙනවා. තිරිසන්නු කොයි තරම්නම් දුකක් විඳිනවද කියලා ඔබට අපිට පේන්න තියෙනවා. ඒ තිරිසන්නු එහෙම දුක් විඳින්නේ අපේ පින්වත්නි අනුන් කරපු දෙයක්ින්දද? අනුන්ගේ වරදකින්ද? නෑනේ. ඒ අයත් ඒ තිරිසන්නුත් යම් කිසි දවසක අපි වගේම මිනිස්සු වෙලා ඉඳලා තියෙනවා. ඒ කරපු කර්ම තමයි ඒ ගෙවන්නේ. ආන්න එහෙනම් හොඳට මතක තියාගන්න ඕන අපිත් පෙර භවයන් වල සංසාරේ ඔය විදිහට තිරිසන් වෙලා බල්ලෝ බලල්ලු වෙලා හරක් වෙලා ඔය නොයේක් සත්ව යෝනි වල ඉපදිලා දුක් විඳින්නේ නැති. ඒ වගේම තමයි මොනියම්ම හෝ පින්දහම් සිද්ධ කරගත් හින්දා මේ ලස්සන මනුස්ස භවයකට උරුමකම් කියලා තියෙනවා. හැබැයි මේ ජීවිතේ ප්‍රතිඵල නෙලාගත්තේ නැත්තම් ධර්මයේ හැසිරුනේ නැත්තම් හොඳට මතක තියාගන්න ඒ අයට උරුම වෙන්නේ ඔය සතර අපාගාමී දුකම තමයි. බලන්නකො සතර අපායේ කොයිතරම්නම් මේ ජීවිත උප්පත්තීන් ලැබීම ශීඝ්‍රද කියලා වේගවත්ද කියලා එක සැරේකට ගත්තොත් අපේ පින්වත්නි තිරිසන් යෝනියකින් තිරිසන් මෞකුසකින් කොයි තරම්නම් ජීවිත එක සැරේකට එක වතාවක මේ ලෝකෙට එළිය දකින්නවද? මිනිස්යන්ගේ හිම නැහැ. මිනිස්යන්ගේ එක ජීවිතයයි. එහෙම නැත්නම් දෙකයි. ඒකත් වාර කීපයකට සීමා වෙනවා. තිරිසන්නුන්ගේ එහෙම නැහැනේ. තිරිසන්ගේ ජීවිත තිරිසන්ගේ උප්පත්තීන් ඊටාම බහුලයි. ඒ බහුලතාවයේ සිද්ධ වෙන්නේ අපේ පින්වත්නි මේ මනුස්ස ලෝකේ මනුස්ස වෙලා ඉපදිලත් ධර්මයේ හැසිරෙන පිරිස අල්ප වෙලා අකුසල් දහම් සිද්ධ කරන පිරිස බහුල වෙන නිසා. එහෙනම් අපි හැම දිනම වාසනාවන්තයි මේ ධර්මයේ පවතින උතුම් භූමියක උතුම් පින්බිමක ඉපදිලා මනුස්සයෝ විදිහට ඉපදිලා මේ විදිහට දහම් ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසීම. සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ශ්‍රී සද්ධර්මයේ පරම දුර්ලභයි කියලා. මිනිස්සු වුණත් අපේ පින්වත්නි බුද්ධ කියන වචනේ ඇහිච්ච නැති ප්‍රදේශ මේ ලෝකේ කොයි තරම්නම් තියෙනවද? බුදුහාමුදුරුවෝ කියන වචනේ අහපු නැති මිනිස්සු කොයි තරම්නම් ඉන්නවද? ධර්මයෙන් බිඳක් අහපු නැති ධර්මයේ කියලා දෙයක් ඇත්ත නැත්ත මොකද්ද කියලා දන්නේ නැති මිනිස්සු කොයි තරම්නම් මේ ලෝකේ ඉන්නවද? සංඝයා වහන්සේ නමක් ස්වාමින් වහන්සේ නමක් දැකපු නැති විහෙරක් බෝධියක් දැකපු නැති මිනිස්සු පින කියන්නේ මොකක්ද පව කියන්නේ මොකක්ද අඳුරන්නේ නැති මිනිස්සු කොයි තරම්නම් මේ ලෝකේ ඉන්නවද? ආන්න එහෙනම් අපි හැමදෙනාම වාසනාවන්තයි මහා පුණ්‍ය භූමියක ඉපදිලා පින් දහම් සිද්ධ කරගන්න මේ අවස්ථාව ලැබිලා තියෙන එක. එහෙනම් මේ මොහොතේ අදිෂ්ඨාන කරගන්න ඕනේ අපි අපේ ජීවිතය කෙලවර දක්වාම
බොහෝම ධර්මානුකූලව පුළුවන් උපරිමයෙන්ම වැඩ කරනවා කියන එක. ඒ අනුන් වෙනුවෙන් නෙවෙයි අපේ පින්වත්. තමන් වෙනුවෙන්. හොඳට මතක තියාගන්න අපි අපේ ජීවිත බොහෝ වෙලාවට වෙහෙස කරවන්නේ අනුන් වෙනුවෙන්. අනුන්ගේ සතුට වෙනුවෙන්. අනුන්ගේ යහපත වෙනුවෙන්. හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙමයි. මේ වයසට ගිහිල්ලා ඉන්න මේ අම්මලා තාත්තලා ජීවිත දිහා කල්පනා කරලා බැලුවොත් තරුණ කාලේ ඉඳලම හැකියාව තියෙන කාලේ ඉඳලම තේරෙන කාලේ ඉඳලම බොහෝ වෙලාවට වෙහෙසලා මහන්සිලා තියෙන ජීවිතේ වැඩි හරියක් අනුන් වෙනුවෙන්. එහෙනම් මේ මොහොත හොඳට මතක තියාගන්න ඔබ වෙනුවෙන් වෙහෙසන වෙලාව. ඔබ වෙනුවෙන් වෙන් කරගත්තු කාලය. එහෙනම් ධර්මය වෙනුවෙන් ඔබ කාලය වෙන් කරගන්නවා කියන්නේ වෙන් කරනවා කියන්නේ ඒක ඔබ වෙනුවෙන් කරන දෙයක්. ඔබගේ සසර ගමන දුගතිගාමී වෙන එක වළක්ව ගන්න ඔබ කරන ආයෝජනයක් වෙහෙසවීමක් මහන්සියක්. අන්න එහෙනම් හැමදෙනාම හොඳට මතක තියාගන්න ධර්මයේ හැසිරෙනවා කියන්නේ තමන් වෙනුවෙන් කරගන්න දෙයක්. තමන්ගේ සසර ගමන වෙනුවෙන් කරගන්න මහා බරපතල වාසනාවන්ත පුණ්‍ය කර්මයක්. එහෙනම් ඒ පුණ්‍ය කර්මය ඒ උත්සාහයේ තමයි මේ මොහොතේ මේ යෙදෙන්නේ. ඉතින් අපේ පින්වතුන්ට මේ බොහෝම හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තුෙන් ඉන්න පින්වත් ඔබගේ අවබෝධය සඳහා අද මේ දේශනාවෙන් මා පැහැදිලි කරලා දෙන්නේ පින්වත්නි කොහොමද ධර්මයේ ප්‍රතිඵල සැනින් ලබා ගන්න නම් මොනවද කළ යුත්තේ කොහොමද ජීවත් විය යුත්තේ කියන එක. බොහෝ අයට තියෙන ගැටලුවක් තමයි අපේ පින්වත්නි මට කොයිතරම් බණ භාවනා කළත් බණ ඇහුවත් මේ දේවල් කළත් ප්‍රතිඵලයක් නැහැ කියන එක. මෙහෙම හිතලා නිකාං නිර්පරාදී ධර්මයට චෝදනා කරනවා පින්වත්. ධර්මයට ගරහනවා වැඩක් නැහැ කියලා. මේ උතුම් ශ්‍රී සද්ධර්මයට නිග්‍රහ කරනවා මට කොයිතරම්නම් බණ ඇහුවද මට වැඩක් වෙලා නැහැ. මට කොයිතරම්නම් මං ඔය බණ භාවනා කළත් මට ඒ වගේ ප්‍රයෝජනයක් ලැබිලා නැහැ. එහෙම කියලා හිතලා සමහරු අන්‍ය මිත්‍යා මත පස්ස යනවා පින්වත්. එහෙම ගිහින් කියනවා මට ඒ වගේ මේ දේවල් ලැබුණා. මට ඒ වගේ මෙහෙම හොඳවල් වුණා. යහපතක් වුණා. ඔය ධර්මයෙන් මට වැඩක් නැහැ. බණ ඇහුවයි කියලා මට වැඩක් වෙලා නැහැ. මෙහෙම කියනවා. ඉතින් එහෙම කියන්න ඒ අය පෙළඹුණේ ඒ අයගේ තියෙන නොදැනුවත්කම නිසා සහ ඒ අයගේ අඩුපාඩු නිසාමයි. එහෙනම් ධර්මයේ ප්‍රතිඵල ලබාගන්නේ කොහොමද? මොන වගේ පුද්ගලයන්ටද කොහොම වැඩ කළොත්ද කියන එක පින්වත්නි අනුරුද්ධ සූත්‍ර දේශනාවේ මනාවට පැහැදිලි වෙනවා. අනුරුද්ධ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ අටක නිපාතේ සඳහන් වෙන 10 වෙනි සූත්‍රය. මේ අනුරුද්ධ සූත්‍රය කියන නම ඇහුවමම පින්නතුන්ට තේරෙනවනේ මේ සූත්‍රයේ කවුරු සා සම්බන්ධ සූත්‍ර දේශනාවක් වෙන්නේ නැද්ද කියලා නේද? අනුරුද්ධ හාමුදුරුවෝ සම්බන්ධ සූත්‍ර දේශනාවක්. ඔව්. පින්වත්නි අනුරුද්ධ හාමුදුරුවෝ කියලා කියන්නේ අපේ බුද්ධ ශාසනයේ අග්‍රස්ථානයක් ලැබපු මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ ලැබපු අග්‍රස්ථානය තමයි දිවස්ලාභීන් අතර අගතනතුර. උන්වහන්සේට ඉතාම හොඳ දිවසක් තිබුණා. ඉතින් උන්වහන්සේ අපි කල්පනා කරලා බැලුවොත් උන්වහන්සේගේ එහෙම උතුම් උසස් পদවියක් ලබන්නට හේතුනේ මොන කාරණාවද කියලා කොහොමද කියලා අතීත කතාව දිව යනවා පින්වත්නි පදුමුත්තර බුදුහාමුදුරන්ගේම කාලයට. පදුමුත්තර බුදුහාමුදුරන්ගේ කාලේ එක් ස්වාමින් වහන්සේ නමකට දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය පිරිනමනවා. ඒ භවයේ තරුණ යෙක්ව ඉඳපු තරුණ සිටු පුත්‍රයෙක්ව ඉඳපු මේ අනුරුද්ධ හාමුදුරන්ට. ඒතර මේ දැකලා බොහෝම සතුටක් මේ තරුණයාට ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා. අනේ මටත් මතු බුද්ධ ශාසනයක මේ වගේ දිවස්ලාභීන් අතර
අග්‍රස්ථානය ලබන්න තිබුණා නම් මේන්න මෙහෙම බොහොම වැදගත් පුණ්‍ය ආසාවක් ඇති වෙනවා. බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඉතින් මේ බලාපොරොත්තුවෙන් යුක්තව මේ පදුමුත්තර බුදුහාමුදුරන් වහන්සේට වැඳ නමස්කාර කළ උන්වහන්සේගෙන් මේ සඳහා නියත විවරණ ලබා ගන්නවා. උන්වහන්සේ දේශනා කරනවා ඔබට මතු ගෞතම බුද්ධ ශාසනයේදී දිවස්ලාභීන් අතර අගතනතුර ලබන්නට පුළුවන්කම ලැබෙනවා කියලා. එතෙන් පටන් පින්වත්නි ඒ සඳහා පාරමී පිරුවා. නොඑක් පින්කම් කළා කියලා සඳහන් වෙනවා. බොහෝ වෙලාවට සඳහන් වෙනවා මේ තරුණයා විශාල වශයෙන් ආලෝක පූජාවන් සිද්ධ කළා කියලා. මේ ප්‍රඥාව වර්ධනය වෙන්නේ දෙවස වර්ධනය වෙන්න හේතුවක් තමයි මේ ආලෝක පූජාවන් සිද්ධ කිරීම. ඉතින් මේ තරුණයා විහෙර විහාරවල බොහෝ මළු අසල බොහෝ ආලෝක පූජාවන් සිද්ධ කළා. මේ පදුමුත්තර බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ඒ ධාතු චෛත්‍ය වටාත් විශාල ආලෝක පූජාවන් සිද්ධ කරලා තියෙනවා. මේ විදිහට නොඑක් ආලෝක පූජාවන් දාන ධර්මාදී පින්කම් මේ විදිහට නොඑක් දේවල් සිද්ධ කරගෙන ඉඳලා අපේ පින්වත්නි සසර පුරාවටම මේ සඳහා පාරමී පිරුවා. නොඑක් පින්කම් කරලා. එක් තැනක සඳහන් වෙනවා මේ තරුණයා අනුරුද්ධ හාමුදුරුවෝ එක භවයක අන්නහාරක කියලා තරුණයෙක් විදියට ඉපදෙනවා. මොකද්ද නම? අන්නහාරක. මෙයා වැඩ කරන්නේ සුමන කියලා සිටුවරෙක්ගේ ළඟ. සේවකයා විදියට. මේ කාලේ ඉන්න උපරිට්ට කියලා පසේ බුදුරන් වහන්සේ නම. දවසක් මේ අන්නහාරක තරුණයා පින්වත් මේ උපරිට්ට පසේ බුදුහාමුදුරුවන්ට තමන්ට තිබුණු ආහාරය පූජා කරනවා. ඉතින් සමාපත්තිය නැගී හිටපු මේ නිරෝධ සමාපත්තිය නැගී හිටපු මේ පසේ බුදුහාමුදුරන්ට මේ පිළිගන්නපු දානය දැකලා දෙවිවරු සාදුකාර දෙනවා පින්වත්. මේක දැනගන්නවා ආරංචි වෙනවා පසුව මේ සුමන සිටුවරයට. මේ අන්නහාරක කරපු මේ දීපු දානයක් නිසා මෙහෙම දෙවිවරුත් සාදුකාර දීලා තියනවා කියලා. ඉතින් ඇවිදින් පසේ බුදුහාමුදුරන්ට වැඳ නමස්කාර කරලා විමසනවා ස්වාමීනි මටත් මේ දෙවිවරු සාදුකාර දීපු මේ පින ඒ දානේ පින අන්නහාරක දානේ පින අනුමෝදන් වෙන්න පුළුවන්ද? ඔන්න ඔතෙන්දි පින්වත් ලස්සන උපමාවක් මේ පසේ බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ තමයි දැල් වෙන එක පහනකින් පහන් ලක්ෂයක් පත්තු කළත් අර පළවෙනි පහනේ ආලෝකය අඩු වෙන්නේ නැහැ. ආන්නේ වගේ පින්වත් උපාසකම්මේ උපාසක මහත්තයෝ අර කරපු පිනක් යම් කෙනෙක් කරගත්තු පිනක් තව පිරිසකට අනුමෝදන් කළා කියලා ඒ පින කරපු කෙනාට ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඕන කෙනෙක්ට අනුමෝදන් වෙන්න පුළුවන් සතුටින් කියලා. ඉතින් මේ සුමන සිටුවරයත් එදා බොහෝම සතුටින් මේ අන්නහාරක කරපු මේ පින අනුමෝදන් වුණා. බොහෝ සැප සම්පත් ලැබුණ මේ අන්නහාරකට. එයා නොඑක් පින්කම් කරමින් සුගතියේ වාසය කළා. බොහෝ පින්කම් කරගත්තා. අවසානයේදී අප මහා බෝධිසත්වයන්න් වහන්සේ ඉපදුණු දඹදිව ඉපදුණු කාලේ සුද්ධෝදන මහරජතුමාගේ සහෝදරයා වෙච්ච අමිතෝදන රජතුමාගේ පුතා හැටියට උප්පත්තිය ලැබුවා. ශාක්‍ය වංශයේ ශාක්‍ය කුලයේම. දැන් ඒතර දන්නවා මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ පින්වත්නි බුදුහාමුදුරන්ගේ ගිහි කාලේ ස්වමීපතම ඥාතියෙක් සහෝදරයෙක්. එතකොට මෙයාට හිටියා තව සහෝදරයෙක් සහ සහෝදරියක්. මහා නාම ශාක්‍යයා සහ රෝහිණී කියලා කියන්නේ සහෝදරයා සහ සහෝදරිය. ඉතින් මේ අය බොහොම හොඳට ශාක්‍ය වංශයේ උසස් ජීවිත ගත කරපු අය. ලෝතුරු බුදුහාමුදුරුවෝ පළවෙනි වතාවට මුල් වතාවට වඩිනවනේ ශාක්‍ය ජනපදයට
තමන්ගේ දෙමව්පියන් ඇතුළු මේ ඥාතීන්ට දහම් දේශනා කරන්න. අන්න ඒ සැරේදී පින්වත්නි මේ වතාවේදී මේ අනුරුද්ධ කුමාරයාත් වගේ ආනන්ද බද්දිය බගු කිම්බිල දේවදත්ත උපාලි කරණවැමියා කියන මේ පිරිසම පින්වත්නි පැවිදි වෙනවා. ආන පැවිදි වෙලා බොහෝම හොඳින් මේ අය වීරය කරනවා ධර්ම මාර්ගයේ හැසිරෙන්න. නොබෝ කලකින්ම සක්වලවල් දහසක් දකින්න පුළුවන් දිවසක් පින්වත්නි මේ අනුරුද්ධ හාමුදුරුවන්ට ලැබෙනවා. හැබැයි මගඵල නැහැ. කිසිම මාර්ගඵලයක් නැහැ. අර සසරේ පාරමී පුරුම නිසා සක්වලවල් දහසක් දකින්න පුළුවන් දිවසක් උන්වහන්සේට ලැබෙනවා. පහල කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එක්තරා දවසක් මේ හිතෙනවා අනුරුද්ධ ස්වාමින් වහන්සේට තමන් වහන්සේ මේ සරියුත් හාමුදුරුව මුණ ගැහෙන්න සාරිපුත්‍රයන් වහන්සේ සරියුත් හාමුදුරුව මුණ ගැහෙන්න වැඩම කළා නම් හොඳයි කියලා. ඉතින් දැන් මෙහෙම හිතලා සරියුත් හාමුදුරුව වැඩම ඉන්න ප්‍රදේශයට සරියුත් හාමුදුරුව හොයාගෙන වැඩම කළා. වැඩම කරලා වන්දනාමාන කරලා සරියුත් හාමුදුරුවන්ට කියනවා පින්වත්නි අනුරුද්ධ හාමුදුරුවෝ ස්වාමීනි මට සක්වලවල් දහසක් දකින්න පුළුවන් දිවසක් තියෙනවා. හැබැයි මට තාම මාර්ගඵලයක් අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. හැබැයි මගේ හිතේ හොඳ වීරයකුත් තියෙනවා. මගේ වීරය නම් හිතේ තියෙන වීරය නම් අඩු වෙලා නැහැ. මෙන්න මෙහෙම කියනවා. දැන් කෙනෙක් අපිත් එක්ක ඔය වගේ මොනියම් මොහොතයක් කිව්වට පස්සේ සාමාන්‍ය කෙනෙක් නම් මොනියම් වගේ පිළිතුරක් දෙනවද? හැබැයි අපේ පින්වත්නි බලන්න මේ නුවණ දියුණු කරපු සියලු කෙලෙසුන් නසපු උත්තමයන්න් වහන්සේලාගේ පිළිතුරු මොන වගේද කියලා. සාරිපුත්‍රයන්න් වහන්සේ මේ අනුරුද්ධ හාමුදුරන් වහන්සේට දේශනා කරනවා අනුරුද්ධයිනි ඔබ වහන්සේ කියනවා මට දිවසක් තියෙනවා සක්වලවල් දහසක් දකින්න. එහෙමනම් ඔබගේ හිතේ මාන්නය තියෙනවා. ඔබගේ හිතේ මාන්නය තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ කියනවා මට තාම එහෙම දිවසක් තිබිලත් මාර්ගඵලයක් අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ කියලා. එහෙනම් අනුරුද්ධයනි ඔබේ හිතේ සැකය තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ කියනවා මම වීරය අත්හැරලා නැහැ. මගේ හිතේ හොඳ වීරයක් තියෙනවා. ටික වීරයක් තියෙනවා. එහෙනම් ඔබේ හිතේ තියෙනවා මේ උද්දච්චයක්. උද්දච්ච ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා පොඩි අහංකාර වගේ ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා ඔබ මේක තේරුම් ගන්න ඕනේ කියලා. වීරය වඩන්ට ධර්මයේ හැසිරෙන්න තව තවත් කියලා. ඉතින් මේ උපදෙස් ලැබුණට පස්සේ අනුරුද්ධ හාමුදුරුවොත් බොහොම හොඳින් කල්පනා කරනවා. සැබෑවක් නේද මේ කියන කාරණාව කියලා. දැන් අද කාලේ නම් පින්වත්නි කෙනෙක්ට උපදේශයක් දෙන්න බෑනේ. නේද? අද කාලේ මිනිස්සුන්ට යම්කිසි දෙයක් කිව්වොත් වැඩිහිටියෙක් හොයවා භික්ෂුන් වහන්සේ නමක් හොයවා ඒ හැම දෙයකම පරහක්ම තමයි හොයන්නේ. පරහක්මයි දකින්නේ. හැබැයි දියුණු වෙන්න කැමති මිනිස්සයා සත්පුරුෂයා එහෙම නැහැ. එයා දකිනවා මේ කියන දේ ඇත්තක් නේද? තමන්ගේ අඩුපාඩුවක් තියෙනව නේද එහෙම කියලා. වැරද්දක් තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදාගන්න ඕනේ දියුණුවක් වෙන්න. ඉතින් මේ අනුරුද්ධ හාමුදුරුවෝ කල්පනා කරනවා සැබෑම නේද මේ කියන කාරණාව. මෙහෙම කල්පනා කරලා මුන්වහන්සේ නැවත වැඩම කරනවා උන්වහන්සේ වැඩ සිටින තැනට. වැඩ සිටින තැනට වැඩම කරලා භාවනා යෝගීව ඉන්නකොට කල්පනාවක් ඇති වෙනවා. කල්පනාවක් මතුවෙනවා. නිකන් ඒ සිහිපත් වීම ඒ කල්පනා වලට තමයි
මහා පුරුෂ විතර්ක කියලා කියන්නේ. ඒ සිහිපත් වීමට. එතකොට කෙනෙක්ට නිකන් ඉන්නකොට විවේකයෙන් ඉන්නකොට පාඩුවේ ඉන්නකොට බොහෝ වෙලාවට අපේ පින්නත් සිහියට නැගෙන්නේ. කල්පනාවට එන්නෙම පාපකාරී සිතුවිලි. පාපයට නැඹුරු සිතුවිලි. එක කාමයට බර සිතුවිලි. ඒ ස්වභාවය එහෙම තමයි. හැබැයි මේ අනුරුද්ධයන් වහන්සේට පින්වත් අනුරුද්ධ හාමුදුරන් වහන්සේට එහෙම නැහැ. උන්වහන්සේ කල්පනා කරනවා මේ ධර්මය පිහිට තියෙන්නේ මොන වගේ අයටද? මොන වගේ කෙනෙක්ටද කියලා. ඉතින් මේ මෙහෙම කල්පනා කරනකොට උන්වහන්සේට මුල් කාරණාව සිහිපත් වෙනවා. මේ ධර්මය අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. ඔන්න පළවෙනි මහා පුරුෂ විතර්කය. මේ ධර්මයේ පිහිට ලබන්න පුළුවන් කාටද? අල්පෙච්ච අයටයි. මහිච්ච කෙනාට නෙවෙයි. ඔන්න අනුරුද්ධ හාමුදුරන්ට සිහිපත් වෙන මේ කාරණාව. ඉතින් අල්පෙච්ච කියලා කියන්නේ අපේ පින්වත්නි ඉච්ඡ කියන්නේ කැමති වෙනවා කියන එක ඉච්ඡති කියන්නේ. අඩු බලාපොරොත්තු. මේ දේවල් තියෙන එක තමයි අල්පෙච්ච කියලා කියන්නේ. මහිච්ච කියලා කියන්නේ විශාල බලාපොරොත්තු. අධික බලාපොරොත්තු. අධික ආසාවල්. මේ දේවල් වලින් යුක්ත වෙන ස්වභාවය. ආන්න එහෙනම් මේ පළවෙනි මහා පුරුෂ විතර්කයේ හැටියට ධර්මයේ පිහිට ලබන්න ඕන නම් කෙනෙක්ට අන්නේ ධර්මයේ පිහිට ලබන කෙනා අල්පෙච්ච විය යුතුයි. මහිච්ච නොවිය යුතුයි කියලා අනුරුද්ධ හාමුදුරන්ට සිහිපත් වෙනවා පින්නත්. එතකොට දැන් ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕනේ නම් ධර්මයේ හැසිරෙනව නම් අනිවාර්යයෙන් මේ කෙනා පින්නත් ලද දෙයින් සතුටු වෙන්න අල්පෙච්ච ස්වභාවයෙන් යුක්ත වෙන්න ඕනේ. අඩු බලාපොරොත්තු තියෙන්න ඕනේ. අධික දේවල් ගොඩනගාගෙන ගොඩ ගහගෙන එහෙම ඉන්න කෙනාට කොයිතරම් උත්සාහ කළත් පින්නත් ධර්මයේ හැසිරෙන්න අමාරුයි. ඇයි දේවල් වැඩි වුණාට පස්සේ බොහෝ දේවල් ගොඩ ගැහුණාට පස්සේ ඒවා සිතේ ඒවා කොයි වෙලාවෙත් මතක් වෙනවනේ. ඒ දේවල් වලට තමයි ආසාව තියෙන්නේ. හිතේ කැමැත්ත තියෙන්නේ ඒ දේවල් එක්ක. ආන්න එතකොට ධර්මයේ හැසිරෙන්න ධර්මයේ හිතේ මෙනෙහි කරන්න තියෙන ඉඩකඩ අවස්ථාව අඩු වෙලා යනවා. ඒවට ධර්මයේ ඉඩ නැති වෙලා යනවා. අන්න එහෙනම් හැම මොහොතකදීම අල්පෙච්ච වෙලා බොහොම සරල සැහැල්ලු ජීවිතයක් ගත කරනවා නම් ආන්නේ කෙනාට තමයි පුළුවන් ධර්මයේ හැසිරෙන ධර්මයේ ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්න. බලන්නකෝ මේ සිතුවිල්ල කොයිතරම්නම් උත්තුංග සිතුවිල්ලක්ද කියලා. සාමාන්‍ය කෙනෙක්ට නිකන් ඉදිද්දි මෙහෙම හිතනවද පින්වත්? නෑ. එහෙම හිතෙන්නේ නෑ. එහෙම කල්පනා වෙන්නේ නෑ. ඒක සත්‍යයක්නේ. සත්‍යම සිතුවිල්ල. එහෙනම් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට නිර්වාණ මාර්ගය අරමුණු කරගෙනම වැඩ සිටිනවා නම් අරමුණු කරගෙනම වැඩ කරනකොට බොහෝම අල්පෙච්ච ජීවිතයක් ගත කළ යුතුයි කියලා හැමදෙනාම පැවිද්දා වගේම ගිහියා. බාධක වැඩි වුණොතින් බහුභාණ්ඩික වුණොතින් බොහෝ ආසාවල් බලාපොරොත්තු හිතේ අධික වුණොතින් ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න බෑ. ධර්මයේ හැසිරෙන්න අමාරුයි වැඩ අධික වුණාට මේ දේවල් වෙනකොට. අන්න එහෙනම් අල්පෙච්ච ස්වභාවයෙන් යුක්ත වෙන්න ඕන. මහිච්ච ස්වභාවයෙන් යුක්ත නම් ඒ කෙනාට ධර්මයේ හැසිරෙන්න බෑ. ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්නට බෑ. දැන් මේ බොහෝ කැමැත්තක් තියෙනවා වගේම තමයි මේ අල්පෙච්ච ස්වභාවයේ සහ මහිච්ච ස්වභාවයේ තව පැත්තක් තියෙනවා. මේ දුහතාංග අල්පෙච්ච ස්වභාවය කියලා. එතෙන්දි විස්තර වෙන්නේ පින්වත්නි තමන් කෙනෙක් ඉන්නවා ඒ කෙනා ධර්මයේ හැසිරෙනවා. බණ අහනවා, සිල් ගන්නවා, ඒ දේවල් කරනවා. හැබැයි ඒ කෙනා උත්සාහ කරනවා ඒක තව අයට පෙන්වන්න. දැන් තමන් භාවනා කරනවා කියලා
අනිත් අයට පෙන්වන්න බොහෝ උත්සාහ කරනවා. දැන් අනිත් අයට කියනවා මම බණ අහනවා කියලා. අර තමන්ගේ ගුණය තමන් කරන දේවල් අනිත් අයට ප්‍රකට කරන්න කැමැත්තක් තියෙනවා. ඒ සැබෑවටම අර ධර්මයේ හැසිරෙන්න උවමනාව නෙමෙයි. ප්‍රසිද්ධ වීමේ උවමනාව. දැන් තමන් මොනවාම හෝ මාර්ගඵලයක් ආදී අවබෝධ කරගෙන ඉන්න ඕන. කවදාවත් අල්පෙච්ච කෙනා ඒක ප්‍රකට කරන්න යන්නේ නැහැ. ඒක කිය ඉන්න යන්නේ නැහැ. මට මච්චර මාර්ගඵල අවබෝධ වෙලා තියෙනවා, මම රහත් වෙලා තියෙනවා, මම සෝවන් වෙලා ඉන්නවා. කවදාවත් අල්පෙච්ච පුද්ගලයා පින්වත්නි එහෙම කරන්න යන්නේ. මහිච්ච පුද්ගලයාගේ ලක්ෂණය තමයි ඒ විදිහට කිය ඇවිදින එක. දැන් පින්වතුන් අහලා තියෙනවා මේ බුද්ධ ශාසනය බොහෝම පින්දහම් කරපු කෙනෙක් සිටුවරයෙක් හැටියට අනේපිඬු සිටුතුමා ගැන. නේද? නොදන්න කෙනෙක් නැහැනේ. අනේපිඬු සිටුතුමාට හිටපු දූවරු 3 දෙනාගෙන් බොහෝම පින්වන්ත දුවෙක් තමයි සුමනා කියන සිටු කුමාරිය. බොහෝම පින්වන්තයි. බොහෝ පින්දහම් කරපු තැනැත්තිය. ඇය රෝගාතුර වෙනවනේ. රෝගාතුර වෙලා මරණාසන්න වෙනවා පින්වත්. මරණාසන්න වුණාට පස්සේ දැන් සිටුතුමාට හරි දුකයි. පින්දහම් කරගෙන බොහෝම හොඳට හිටපු Tamanගේ දුවනේ. මේ ඉතින් හිතා ගන්නත් බෑ. Tamanටත් කලින් මේ වගේ ගමනක් යන්න දැන් ලේස්ති වෙලා ඉන්නකොට රෝගාතුර වෙලා අධික විදියට මරණාසන්න වෙලා ඉන්නකොට අධික දුකයි ඉතින් සිටුතුමාට. සිටුතුමා ළඟට ඇවිල්ලා කතා බහ කළා. මෙම කතා බහ කළා ඉන්නකොට හැබැයි කොච්චර රෝගාතුර වුණත් මේ සුමන සිටු කුමාරිය හොඳ අවබෝධයෙන් ඉන්නේ. අන්න බලන්න පින්දහම් කරන අයට තියෙන වාසිය තමයි පින්වත්නි හැකියාව තියනවා මරණ මංචකේ මැරෙන මොහොතුන සිහියෙන් මේ දෙයට මුහුණ දෙන්න. සිහියෙන් යුක්තව කලුරිය කරන්න. අනිත් අය තමයි ওই බය බිරාන්ත වෙලා කෑ ගහලා දඟලලා යක්කු වෙනවා කියනවා, ගින්දර පේනවා කියනවා, පිච්චෙනවා කියනවා. හරෙන් මෙහෙන් ඔහොම නොයේක් දේවල් කියලා කෑ ගහනවා නේද? ඒ අර පව්කම් කරපු අය. එයයි බයයි මරණයට. කරපු පව් සිහිපත් වෙනවා. හැබැයි මේ සුමනා කුමාරිය එහෙම නැහැ. ඒ බොහොම අවසාන මොහොතේ පවා බොහොම හොඳ අවබෝධයෙන් හිටියේ. සිහියෙන් හිටියේ. හැබැයි අනිත් අය හිතුවේ අවසිහියෙන් කියලා. ඒකට හේතුව තමයි දැන් මේ සුදත්ත සිටුවරයා එහෙම නැත්නම් අනේපිඬු සිටුතුමා මේ කතා කරාට පස්සේ කොහොමද දුවේ දැන් සැප දුක කියලා මෙහෙම අහනකොට මේ සිටු දේවිය මේ සිටු දියණිය කොහොමද උත්තර දෙන්නේ? මලනුවණේ මම හොඳින් මේ ආදී විදියට මලනුවණි එහෙම නැත්නම් මල්ලි කියලාම තමයි කතා කළේ. තමන්ගේ තාත්තට. ඉතින් මේක හරීම ප්‍රශ්නයක්, හැමෝටම ප්‍රශ්නයක් වුණා. ඒ මොකද ප්‍රශ්නයක් වුණේ? මෙහෙම දැන් මේ මල්ලි කියලා කතා කරන්නේ තාත්තට සිහිය නැති හින්දානේ. අනවබෝධයෙන් ඉන්න හින්දානේ. අනේ ඉතින් හැමෝම ප්‍රශ්නයක්. කුමාරි අවසාන වැඩ කටයුතු කරලා සිටුතුමාටත් ප්‍රශ්නයක් මේක. ඉතින් සිටුතුමා ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් විමසුවා අනේ ස්වාමීනි බලන්නකෝ අපේ දුව සුමනා අවසිහියෙන්නේ මැරුණි. මට මෙහෙම කතා කළානේ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නෑ. සුමනා කුමාරිය අවසිහියෙන් නෙවෙයි කලුරිය කළේ. බොහොම හොඳ සිහියෙන්. ඇය ඔබ සෝවාන්. ඇය සකදාගාමි. අන්නේ නිසයි ඔබට වැඩි මාර්ගඵලයේ නිහල නිසයි ඔබට ඒ විදියට මල්ලි කියලා කතා කළේ. සිටුතුමා සාදුකාර දුන්න අප්‍රමාණ සතුටින් පින්නත්. අනේතර ඔබට තේරෙනවා ඔබට මේකේ කාරණාවෙන් තේරුම් ගන්න ඕන කාරණාව තමයි එක ගෙදර තාත්තයි දුවයි මාර්ගඵල වලින් ඉහළයි කියලා දුව කවදාවත් තාත්තට ඇඟිව්වේ නැහැ. අන්න ඒක තමයි පින්වත්නි අල්පෙච්ච ස්වභාවය. ධර්මයේ හැසිරෙන කෙනාගේ ධර්මයේ වහා අවබෝධ කරගෙන ධර්මයේ පිහිට ලබා ගන්න පුළුවන් කෙනාගේ උත්සාහවන්ත වෙන කෙනාගේ ලක්ෂණයක් ඒක. තාත්තවත් දැනගෙන හිටියේ නැහැ සුමනා කුමාරිය සකදාගාමි කියලා. හැබැයි අපිට ඔබට පේනවා මේ සමාජයේ ඇතැම් අය තමන් මේ තත්ත්වයට පත් වුණා මෙහෙමයි කියලා
වර්ණනා කරගන්නයි තම තමන් විසින්ම තම තමන් බොහෝ වෙලාවට ඒ අයගෙන් ඒ ප්‍රකට වෙන්නේ අපේ පින්වත්නි මහිච්ඡ ස්වභාවයයි. එහෙම යුක්ත වෙන අයට ධර්මයේ හැබෑ ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්කම නැහැ. ඒ අයගේ මවාපෑම් විතරයි. අන්න එහෙනම් ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්නට ඕන නම් යම් කිසි කෙනෙක්ට වහා ඒ අය කොහොමද වෙන්න ඕනේ? අල්පෙච්චි විය යුතුයි. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි සන්තුට්ඨස් අයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්. දෙවෙනි මහා පුරුෂ විතර්කයේ හැටියට අනුරුද්ධ හාමුදුරන්ට සිහිපත් වෙනවා මේ ධර්මයේ පිහිට ලබන්න නම් අනිවාර්යයෙන්ම ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. එහෙම නැති යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අයට මේ ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්නට බෑ. හරි අමාරුයි. වහා ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්නට බෑ. එහෙනම් ලද දෙයින් සතුටු වීමේ ගුණය තියෙන්න ඕනේ. අධික ලෙස බලාපොරොත්තු වෙනවා නම් සෑහීමකට පත්වීමක් නැත්තම් පින්වත්නි හිතේ තියෙන්නේ මොකක්ද? තෘෂ්ණාවනේ නේද? තෘෂ්ණාව හිතේ පිරලා කියන එක තමයි ලද දෙයින් සතුටු නොවෙනවා කියන එක තියෙනකොට ලද දෙයින් සතුටු වෙන්නේ නැතිකම තියෙනවා නම් පේන්නේ වෙන දෙයක් නෙවෙයි. හිතේ තෘෂ්ණාව තියෙනකොට. තෘෂ්ණාව අඩු නම් ඒ කෙනාට පුළුවන්කම තියෙනවා ලද දෙයින් සතුටු වෙන්න. අන්න එහෙනම් ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් තෘෂ්ණාව හිතේ අධික නම් අපේ පින්වත්නි ධර්මයේ ප්‍රතිඵල කොහොම ලබා ගන්නද? කොහොමද ඊයට ධර්මයේ පිහිටක් ලැබෙන්නේ? බලන්නකෝ මේ කල්පනා කොයිතරම්නම් ශ්‍රේෂ්ඨද කියලා. එහෙනම් ධර්මයේ ප්‍රතිඵල වහා ලබා ගන්න නම් අනිවාර්යෙන් අපේ පින්වත්නි මොකද්ද වෙන්න ඕනේ? ලද දෙයින් සතුටු වීම හිතේ තියෙන්න ඕන. අන්න එහෙනම් දෙවෙනි කාරණාව ධර්මයේ ප්‍රතිඵල වහා ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ අපිච්චසයන් ධම්මෝ මේ ඒ පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව ලද දෙයින් සතුටු වීම ගුණය තියෙනවා නම් ඒ කෙනාට තමයි. අන්න එහෙනම් තුන්වෙනි මහා පුරුෂ විතර්කයේ හැටියට මේ අනුරුද්ධ හාමුදුරන්ට කල්පනා වෙනවා මේ ධර්මයේ පිහිට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ පිරිසට ඇලුණු අයට නෙවෙයි. යම් කිසි කෙනෙක් ඉන්නවා කොයි වෙලාවෙත් පිරිසත් එක්ක ඝන සංගනිකාරාමස්ස පිරිසට ඇලිලා ඉන්නේ. පිරිසත් එක්ක ඉන්න කැමති. විවේකයෙන් එහෙම ඉන්න ආස නැහැ. ඒක නා කැමතිම පිරිසත් එක්ක ඉන්න. අන්න එහෙනම් එහෙම කෙනාට මේ ධර්මයේ පිහිට ලබා ගන්න අමාරුයි. පවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. මේ ධර්මයේ පිහිට තියෙන්නේ පිරිසට ඇල්ලා ඉන්න පුද්ගලයාට නෙවෙයි. බොහෝම විවේක සුවයෙන් පිරිසෙන් තොර වෙලා ඉන්න කැමති කෙනාටයි. ඔය සමහරු ඉන්නවා කොයි වෙලාවෙත් පිරිසට ඇලිලා පිරිසත් එක්ක සතුරු සාමීචී යෙදෙමින් ඔහොම ඉන්න කැමති. කවදාවත් පින්වත්නි එහෙම ඉන්නකොට ධර්මය මෙනෙහි කරන්න පුළුවන්ද? බණක් භාවනාවක් කරන්න පුළුවන්ද? බොහෝ වෙලාවට එහෙම ඉන්නකොට යහපත් දේ නෙවෙයිනේ කතා කරන්නේ. බොහෝ වෙලාවට අයහපත් දේ. එතකොට අපේ පින්වත්නි අර ධර්මයෙන් ඈත් වෙනවා. ධර්මයේ තියෙන ප්‍රතිඵල ලබා ගන්නට කොයිතරම්වත් බෑ. ඉතින් පිරිසත් එක්ක ඉඳලා බොහෝ අධික ලෙස පිරිසත් එක්ක ගැවසිලා ඝන සංගර මාස කියන විදියට ඉඳලා හිටලා බණක් අහනවා. පොඩ්ඩක් භාවනා කරනවා. එහෙම කරලා කියනවා අනේ ධර්මයේ ප්‍රතිඵල නැහැ. මම භාවනා කරනවා වැඩක් නැහැ. ඇති ප්‍රතිඵලයක් මට නැහැ කියලා. ඉතින් එහෙම කියන එක පින්වත්නි ඊටාම වැරදි. එහෙනම් ප්‍රතිඵල ලබන්න නම් තුන්වෙනි කාරණාව තමයි ධර්මයේ ප්‍රතිඵල වහා ලබන්න නම් මේ පිරිස් බහුල ස්වභාවයෙන් ඈත් විය යුතුයි. ඊළඟ හතරවෙනි කාරණාව. හතරවෙනි මහා පුරුෂ විතර්කය. අනුරුද්ධ හාමුදුරන්ට සිහිපත් වෙනවා මේ ධර්මයේ ප්‍රතිඵල වහා ලබා ගන්නට නම් අනිවාර්යෙන්ම ආරද්ධ විරියස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. ඇරඹූ වීරිය තියෙන්න ඕනේ. කුසීත කම්මැලි කෙනාට කවදාවත් මේ ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්නට බෑ. වහා ධර්මය අවබෝධ වෙන්නෙත් නැහැ. අන්න එහෙනම් ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න අපේ පින්වත්නි ඇරඹූ වීරිය තියෙන්න ඕනේ.
ආරම්භක වීරිය තියෙන්න ඕනේ. කම්මැලි වෙලා පහසුගාමී වෙලා පස්සේ දැන් බෑ ඕන්නේ එහෙම කියලා ඉන්න අයට කවදාවත් ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්නට බෑ අපේ පින්නත්. අන්න එහෙනම් වීරිය තියෙන්න ඕනේ. ලෝතර බුදුහාමුදුර අපිට දේශනා කරන පින්න සතර සම්‍යක් ප්‍රධාන වීරිය ජීවිතය ඇති කරගන්න කියලා. ඒ කියන්නේ නොකල අකුසල් නොකර ඉන්න වෑයම් කරන්න ඕනේ. කරපු අකුසල් දුරු කරගන්න වෑයම් කරන්න ඕනේ. ඒ වගේම තමයි කරපු කුසල් නැවත කරන්න වෑයම් කරන්න ඕනේ. ඒ වගේම තමයි නොකල කුසල් සිදු කරගන්න වෑයම් කරගන්න ඕනේ. මේක තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ. ඒතර මේ කියන වීරයෙන් වැඩ කරනවා නම් අපේ පින්වත්නි කෙනෙක් උත්සාහවන්ත වෙනවා නම් අනිවාර්යෙන් මේ අයට පුළුවන් ධර්මයේ පිහිට ලබන්න. එහෙම නැතු කුසීත කමින් කම්මැලි කමින් පසුගාමී වෙවි ඈලි මෑලි වෙවි හිටියොත් කිසිම දවසක ධර්මයේ පිහිට ලබන්න බෑ. ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න බෑ. වීරිය කරන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. භාවනා කරනකොට බණ අහනකොට නිදිමත එනවා ආයක ඉරියව්වක ඉන්න බෑ අපහසුයි. ඔය නොයේක් ප්‍රශ්න තියෙනවා. හැබැයි කොහොම හරි එක වීරිය අතහරින්න නැතුව ආරම්භක වීරියම ඒ දේ තුල ඉන්න ඕන. ප්‍රශ්න එනවා ගැටලු වෙනවා පින්දහම් කරනකොට. නොයේක් ප්‍රශ්න ගැටලු වෙනවා. හැබැයි වීරිය අතහරින්න හොඳ නැහැ. ඒ වීරියෙන් ඕනේ. ආන්න එහෙමනොත් ඒ වීරවන්තයාට තමයි පින්වත්නි මේ ධර්මයේ පිහිට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි පස්වෙනි කාරණාව හැටියට දේශනා කරනවා මේ ධර්මය සිහිය මනාව තියෙන කෙනාට මිසක් සිහිය මුලා වූ කෙනාට නෙවෙයි. පතිට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මූට්ටස් සතිස්ස කියලා දේශනා කළේ ඒකයි. සති කියන්නේ සිහිය. සිහිය මනාව තියෙන කෙනාට මනා සිහියෙන් යුක්ත කෙනාට තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. කොයිතරම් බණ ඇහුවත් කොයිතරම් භාවනා කළත් සිහියෙන් නෙවෙයි නම් ඒ වැඩේ කරන්නේ අපේ පින්වත්නි ප්‍රතිඵලයක් ලැබෙනවද? නෑනේ අවබෝධයක් නෑනේ කලයක් අනිත් පැත්ත හරවල වතුරක් කළා වගේනේ. ප්‍රතිඵලයක් වෙන්නේ නෑ. අවබෝධයක් ඇති වෙන්නේ නෑ. සාර්ථකයක් නෑ. එහෙනම් මොන දේ වුණත් එහෙමයි අපේ පින්වත්නි යම් කිසි වැඩක් පළක් කරනවා නම් ඒ දේ සාර්ථක කරගන්න නම් සිහියෙන් ඒ වැඩේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථකයි. අන්න ඒ හින්දා සිහියෙන් යුක්ත නම් යම් කිසි කෙනෙක් සතිය මනාව පවතිනවා නම් ඒ කෙනාට පුළුවන්කම තියනවා ධර්මයේ පිහිට බොහෝම ඉක්මනින් ලබා ගන්නට. ධර්මයේ ආනිසංස බොහෝම ඉක්මනින් ලබා ගන්නට. දැන් පින්නතුන් දන්නවා කාරණා පහක්. ඊළඟට පින්වත්නි 6 වෙනි කාරණාව අනුරුද්ධ හාමුදුරන්ට සිහිපත් වන 6 වෙනි මහා පුරුෂ විතර්කය තමයි මේ ධර්මයේ පිහිට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ සමාහිතස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. සමාහිත සිතක්. ඒ කියන්නේ විසිර ගියේ නැති සිතක් තියෙන කෙනාට එක සිතුවිල්ලක ඉන්න පුළුවන් කෙනාට අන්න ඒ කෙනාට තමයි එහෙව් අයට තමයි ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සමාහිත සිතක් නැත්තම් එක සිතකින් වැඩ කරන්න බැරි නම් ධර්මයේ ප්‍රතිඵල කොහොමද නේද? සිත සිතුවිලි වෙනස් වෙනවා නම් චංචල නම් හරි අමාරුයි පින්වත්නි අයට ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න. අන්න එහෙනම් 6 වෙනි කාරණාව ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න සමාහිත සිතක් තියෙන්න ඕන. ඒ පුද්ගලයාට තමයි එවැනි අයට තමයි ධර්මයේ ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට 7 වෙනි මහා පුරුෂ විතර්කයේ හැටියට අනුරුද්ධ හාමුදුරන්ට පින්වත්නි මතක් වෙනවා සිහිපත් වෙනවා මේ ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ පඤ්ඤාවතු අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයාටම පමණයි. දුප්‍රඥ පුද්ගලයාට මෝඩයාට අනුවන පුද්ගලයාට මේ ධර්මයේ කොයිතරම් කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්මයේ තියෙන්නේ නුවණැති අයටම තමයි. නුවණැති අය තමයි මේ ධර්මයේ වටිනාකම තේරුම් ගන්න. මේ ධර්මය කියලා කියන්නේ මහා ඖෂධයක් කියලා තේරුම් ගන්නේ නුවණැති අයම තමයි. එහෙනම් නුවණැති අය කවදාවත් ධර්මයට ගරහා කරන්නේ. ධර්මයේ තමන්ගේ පණ වගේ ජීවිතේ පුරාවටම ආරක්ෂා කරනවා ජීවිතේ ප්‍රගුණ කරනවා.
සංස්කෘත සාහිත්‍යෙත් පින්වත්නි එක ශ්ලෝකයක කියවෙනවා මේ ධර්මයට කැමති වෙන්නේ කවුද කියන කාරණාව. එතෙන්දී මේ මාළු කැමති වෙනවා කියනවා ජලයට. මත්ස්‍යස්ස ජල මිච්ඡanti ධන මිච්ඡanti වානිජා. මාළු ජලයට කැමති වෙනවා වගේම ධන මිච්ඡanti වානිජා වෙලෙන්දු ධනයට කැමති වෙනවා සල්ලි භාගයට. නීචා කලහ මිච්ඡanti. නීච කියන්නේ අදම පුද්ගලයෝ තමයි කලහයට. කලහ කෝලහල කරගන්න කැමති ඉන්නේ අදම පුද්ගලයෝ නීචයි. ධර්ම මිච්ඡanti පණ්ඩිතා. ධර්මයට කැමති වෙන්නේ පණ්ඩිතියෝ නුවණැත්තෝ. එහෙනම් අපේ පින්නත් මේ ධර්මයේ තියෙන්නේ පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ. අයන් කියන්නේ මේ ධර්මයේ පඤ්ඤාවන්තස්ස ප්‍රඥාවන්තයන්ටමයි. එහෙනම් නුවණ තියෙන මේක අවබෝධ කරගන්න මේක මේ තරම් වටින ධර්මයක් කියන එක අවබෝධ කරගන්න නුවණැත්ත තමයි ධර්මයේ වෙහෙසෙන්නේ. ඒ අයට තමයි ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මෙහෙම අනුරුද්ධ හාමුදුරන්ට සිහිපත් වෙන බව බුදුහාමුදුරන්ට සිහිපත් වෙනවා. අනුරුද්ධ හාමුදුර මෙන්න මෙහෙම කල්පනාවක් නිරත වෙනවා කියලා බුදුහාමුදුරු දෙවිසෙන් දකිනවා. උන්වහන්සේ වැඩ ඉන්නේ බේසකලාවන මිගදායේ. ඉතින් බේසකලාවන මිගදායේ කියන ප්‍රදේශයේ තමයි මේ උන්වහන්සේ වැඩ ඉන්නේ. උන්වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයට පෙරදිග පැත්තට වෙන්න ප්‍රාචීන වංශදාය කියලා කියන්නේ ප්‍රාචීන කියන්නේ පෙරදිග කියන එක. පෙරදිග පැත්තට වෙන්න චේතිය දනව්වේ වංශදාය කියලා කියන්නේ උණගස් බහුල ප්‍රදේශයක තමයි මේ අනුරුද්ධ හාමුදුරුවෝ මේ වැඩවසමින් මේ කල්පනාවේ නිරත වෙන්නේ. පින්වත්නි වංශ කියලා කියන්නේ උණගහට. දැන් උණගහට වගේම තමයි වංශ කියලා කියනවා පාලියෙන් මේ පෞල් පරම්පරාවටත් වංශ කියන නාමය ගන්නවා. පෞල් පරම්පරාවත් යන්නේ පුරුකෙන් පුරුක තාත්තගෙන් පුතාට මේ විදිහට උණගහත් පුරුකෙන් පුරුකට මේ හින්දා වංශ කියලා කියනවා. ඒතර මේ උණගස් බහුල ප්‍රදේශයක තමයි අනුරුද්ධ හාමුදුරුවෝ වැඩ වාසය කරන්නේ. මෙතෙන්ට බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ පෙන්වා දෙන්නේ ශක්තිමත් පුරුෂයෙක් හකුල පොතක් දිගහරිනවා වගේ බුදුහාමුදුරුවෝ මෙතෙන්ට වැඩම කරලා 이르දියෙන් වැඩම කරලා අනුරුද්ධ හාමුදුරන්ට මේ සිටිච්ච මේ මහා පුරුෂ විතර්ක අගය කරලා මේකට තවත් මේ වගේ දෙයක් එකතු විය යුතුයි කියලා 8 වෙනි මහා පුරුෂ විතර්කයක් පින්වත්නි දේශනා කරනවා බුදුහාමුදුරුවෝ. ඒක තමයි නිප්පචාරා මස්සයන් ධම්මෝ නිප්පපංච රතිනෝ ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අනුරුද්ධ මේ ධර්මය ක්ලේශ කාමයන්ගෙන් කෙලෙස් සිතුවිලි වලින් බැහැර වෙලා ඈත් වෙලා ධර්මයට ඇලුණු නිර්වාණගාමී මාර්ගයට ඇලුණු කෙලෙස් ධර්මයන්ගෙන් ඈත් වෙලා ඉන්න අයටමයි මේ ධර්මයේ ප්‍රතිඵල ඉක්මනට ලබා ගන්න පුළුවන්. නිරන්තරයෙන්ම කෙලෙස් සිතුවිලින් බර වෙලා කෙලෙස් සිතුවිලි හිතේ පුරවගෙන ඇහැට දකින රූපත් එක්ක කෙලෙස් සිතුවිලි බහුල කරගෙන කනට ඇහෙන දේව ශබ්දත් එක්ක කෙලෙස් සිතුවිලි බහුල කරගෙන නාසයට දැනෙන සුවඳ මේ ශරීරයට දැනෙන පහස් මේ දේවල් අරමුණු එක්ක කෙලෙස් සිතුවිලි බහුල කරගෙන ඉන්න අයට නෙවෙයි මේ ධර්මයේ ප්‍රතිඵල ඉක්මනින් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බොහෝම කෙලෙස් සිතුවිලි අඩු කරගෙන ඉන්න මිනිස්යාටයි නිර්වාණගාමී මාර්ගයට යන්න උත්සාහවන්ත කෙනාටමයි මේ ධර්මයේ ප්‍රතිඵල වහා ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා 8 වෙනි මහා පුරුෂ විතර්කයකුත් දේශනා කරනවා. මේ දේශනාව ශ්‍රවණය කරලා බොහෝම තව දීර්ඝ වශයෙන් කරුණු විග්‍රහ වෙනවා. අනුරුද්ධ හාමුදුරුවෝ බොහෝම හොඳින් වන්ද නමස්කාර කරගෙන මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරනවා. ඉතින් මේ දේශනාව මේ විදිහටම බුදුහාමුදුරුවෝ ආනන්ද භික්ෂුන් වහන්සේලාටත් දේශනා කරන පින්නතුනි මෙන්න මේ විදිහට අනුරුද්ධ අනුරුද්ධයන්ට මෙන්න මේ වගේ සිතුවිලි පහළ වුණා මම එයට 8 වෙනි මහා පුරුෂ විතර්කයකුත් එක්කලා කියලා. එහෙනම් සාමාන්‍ය මිනිස්යන්ට හිතෙන්නේ නැති මහා පුරුෂයන්ට විතරක් සිහිපත් වෙන මේ පුරුෂ ඒ සිතුවිලි වලට තමයි මහා පුරුෂ විතර්ක කියලා කියන්නේ. එතකොට මේ අනුරුද්ධ සූත්‍රයේ මහා පුරුෂ විතර්ක කීයක් සඳහන් වෙනවද අපේ පින්වත්නි? 8ක් සඳහන් වෙනවා. අනුරුද්ධ හාමුදුරුවෝ 7ක් සිහිපත් කරනවා. බුදුහාමුදුරුවෝ 8 වෙනි මහා පුරුෂ විතර්කයේ දේශනා කරනවා. එතකොට මේ 8ක් වූ මහා පුරුෂ විතර්ක වලින් පැහැදිලි වෙන්නේ මේ ධර්මයේ ප්‍රතිඵල තියෙන්නේ කාර්ද කියන එක. එහෙනම් ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ නම් අනිවාර්යෙන්ම මොකක්ද වෙන්න ඕනේ? අල්පෙච්ච විය යුතුයි. ඒ වගේම තමයි ලද දෙයින් සතුටු විය යුතුයි. ඒ වගේම තමයි ආරම්භු
වීරයක් තිබිය යුතුයි. ඒ වගේම සමාහිත සිතක් තිබිය යුතුයි. විසිර ගිය සිත සිතුවිලි වලින් නැතිව බොහොම සංසුන් සිත සිතුවිලි තිබිය යුතුයි. ඒ වගේම තමයි අපේ පින්නතුනි ප්‍රඥාවන්ත ස්වභාවයෙන් යුක්ත විය යුතුයි. මෙන්න මේ කියන ගුණයන්ගෙන් යුක්ත නම් මේ පුරුෂ විතර්කයන්ගෙන් Tamanගේ ජීවිත යුක්ත වෙලා තියෙනවා නම් අපේ පින්නත්නි ඒ අයට ධර්මයේ හැසිරීම අමාරු වෙන්නේ නැහැ. ධර්මය වහා අවබෝධ වෙනවා. අන්න එහෙනම් ඔබගේ ජීවිතයේ මේ මහා පුරුෂ විතර්ක ගොඩනගා ගන්න උත්සාහවන්ත වෙන්න. ඒ වෙනුවෙන් මේ දේශනාව ඔබට ශක්තියක් වේවා, පිළිසරණක් වේවා, අවබෝධය පිණිසම පවතිවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනාවන් කරනවා. ඉතින් මේ සිදු කරගත්තු මේ පින් අපි පළමු කොටම දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන්ව අපි මුලින් නම් සඳහන් කළ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වන හැම දිනාටම ආශිර්වාද වෙත්වා. ඉතින් මේ හැම දිනාගේම ජීවිතවලට දෙවි දේවතාවුන් වහන්සේලා නිරතුරුවම ආශිර්වාදම කරත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සිදු කරගත් මේ පින් ඔබ පෞල් පරම්පරාවේ මේ පරලෝකීය නම් සඳහන් කළ මළගිය ඥාතීන්, ඒ වගේම නම් සඳහන් නොකලත් පින් බලාපොරොත්තුවෙන් ඉන්න මළගිය ඥාතීන් වේ නම් ඒ හැම දිනම මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා හිතාගෙන සාදු කියමු. මළගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ. මේ සිදු කරගත් මේ පින් ඔබ හැම දිනාටම සාංසාර ගමන සූපත් භාවයේ පිණිසත් උතුම් නිවන් සිරි පිණිසත් පවතිවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. Maharandam
නිසා